ප්‍රඥාවන්ත ජන සමාජයට ධාර්මිකව මඟ පෙන්වා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපයයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ඇතුල් කෝට්ටේ ශ්‍රී සුනිත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව අද ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා අංක 523 5A තිහාරිය කලගෙඩි හේන කියන ලිපිනෙහි පදිංචි W.A. චන්ද්‍රකාන්ත මහතා සහ එම මහත්මිය විසින් නොනිමි දිනෙත් වීරසිංහ දරුවාගේ 8 වන ජන්මදිනය නිමිති කරගනිමින් එහෙමනම් උතුම් වූ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වමු. තෙවරක් নমස්කාර පාඨය කීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි. තතියං බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ධම්මං සරණං ගච්ඡාමි. තතියං සංඝං සරණං ගච්ඡාමි. වානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්‍ර තත්‍රාබිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. සද්ධාවන්ත පින්වතුනි, අද කලගෙඩිහේන තිහාරිය නුම්බර 523න් 5 ඒ දරණ නිවසී පදිංචි W චන්ද්‍රකාන්ත මහත්මයා ඉම මහත්මිය ප්‍රදාන කොට ඇති පවුලේ සෑම දෙනා ඒක රාශි කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා සෑම දෙනාම මේ වෙලාවේදී හොඳට බණහන්නට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ප්‍රතිඵල නිරා ගන්නට අප විසින් කළ යුතු පියවර දෙකක් තිබෙනවා. ඒ පියවර දෙක තමයි අතීත පොට්ටනි අනාගත පොට්ටනි දෙකම පැත්තකින් තියන්න ඕන. ඒ අතීත සිතිවිලි අපි අමතක කරන්න ඕන. අනාගතයට පහළ වෙන සිතිවිලි අපි උපදවා ගැනීමට උත්සාහ නොකළයන් ඕන. එතකොට අතීතෙත් අමතක කරලා අනාගතෙත් අමතක කරලා මේ මොහොතේ සමාධිගත සිතින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කළොත් පමණයි අපි බලාපොරොත්තු වන ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. පුංචි උදාහරණයක් මතක් කරන්න පුළුවන්. මේ හැමදෙනාම ඊටාම ලස්සනට සංවරව තැන්පත් වෙලා ඉන්නවා. දකින්න හැමදෙනාටම පැහැදීමක් ඇති වෙනවා. හැබැයි අපේ කය මේ වාඩි කරලා සංවර කරගත්තට අපේ මනස සංවර කරගන්නට බොහොම අපහසුයි. දැන් මේ ධර්මශාලාවෙන් කවුරු හරි නැගිට්ටොත් හැම එක්කිනාට පේනවා. පස්සේ වුණනම් අහන්නත් පුළුවන්, මොකද ඔයා බණ වෙලාවේදී නැගිටලා ගියේ කියලා. මොකද මේ කය කාටත් පේන දෙයක්. හැබැයි මේ වාඩි වෙලා ඉන්න එකේ හිත නැගිටලා ගියාට කාටවත් පෙනුනෙත් නැහැ, දැක්කෙත් නැහැ. ඒ නිසා ඔය කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මම දැක්කා ඔයාගේ හිත යනවා කියලා. ඒ නිසා කයට නෙවෙයි මේ බණ කියන්නේ හිතට. හිත හදන්නට. භාවනාව කියලා කියන්නේ අතීතේ ජීවත් වීම නෙවෙයි, අනාගතේ ජීවත් වීම නෙවෙයි, මේ මොහොතේ ජීවත් වීම. අපිට හුඟක් වෙලාවට මේ ප්‍රතිඵල නෙලා ගන්න නොහැකි වෙරි තිබෙන්නේ මම අර සඳහන් කරපු ආකාරයට අතීතයට අනාගතයට යෑම. කරන දේ හරියට කරන්න නම් අපි මේ වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න ඕන. මේ මොහොතේ ජීවත් වෙලා ඒ කරන වැඩේට අපි හරියට අවධානයෙන් සතියෙන් යුක්තව කටයුතු කළොත් අන්න අපේ ප්‍රතිඵල ලා ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා මම මේ අයත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. පොඩ්ඩක් ඔයත් එක්ක සාකච්ඡා කරනවා, කතා කරනවා. එතකොට මටත් ලේසි, ඔය කට්ටියටත් ලේසි. මේ ධර්මයේ එතකොට අඩු ගානේ පොඩ්ඩක් අවධානය කියන එක තියෙනවා. මගෙනුත් ප්‍රශ්නයක් අහයි. මටත් මොන හරි කතා කරයි. ඒ නිසා අවධානය කියන ගන්න තමයි මේ සාකච්ඡා ස්වරූපයකින් මම මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ සත්‍ය හතරක්. ඒ සත්‍ය හතරක් කියලාගෙන පහක් වෙන්න බෑ, ඒක හතරමයි. තව කෙනෙක් ලෝකේ පහළ වෙලා පහක් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය කියලා.
ආර්ය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගත්ත සොයාගත්ත දෙයට තමයි ආර්ය කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට ඒ ආර්යයන් වහන්සේලා විසින් සෙවුනා ලද සත්‍ය හතරට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. මේකේ පළවෙනි සත්‍යය තමයි දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය. දුක කියන එක සත්‍යයක්. ඒක අසත්‍යයක් නෙවෙයි. දැන් මම මේ දුක ගැන නෙවෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සත්‍යය ගැන. සමුදය සත්‍යය ගැන. බුදුදහම කියලා කියන්නේ අහේතුවාදයක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ හේතුඵලවාදයක්. හේතුඵලවාදයක් කියලා කියන්නේ බුදුරහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මොකද්ද? හේතුප්පටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති. යම්කිසි හේතුවකින් යම්කිසි ඵලයක් හට ගන්නවා ඒ හේතුව නැති කරන් පස්සේ ඵලෙ නැති වෙනවා. දැන් දුකට හේතුව නැති කිරීම පැත්තේ මේ කතා කරගෙන යන්නේ දුකට හේතුව. දුක්ඛ නිදානය. දුකට හේතුව. ඒකට කියනවා සමුදය කියලා කියනවා. ඒකට කියනවා සමුදය කියලා කියනවා. සංඋදය. සංඋදය කියලා කියන්නේ සං කියලා කියන්නේ නැවත, උදය කියලා කියන්නේ පහළ වීම. නැවත 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 හට ගැනීම. නැවත නැවත හට ගැනීම. නැවත නැවත ඇතිවීමට කියනවා සමුදය කියලා. එහෙනම් දුකට හේතුව මොකද්ද? තණ්හාව. දුකට හේතුව මොකද්ද? තණ්හාව. මේ තණ්හා කියන වචනේ විස්තර කරන්න තමයි මේ තණ්හාවේ තියෙන ආධිනව පැහැදිලි කරන්න තමයි අද මම මේ ධර්ම දේශනාව මාතෘකාවක් හැටියට මුල් කරගෙන ඔබ හැම දිනාට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ තණ්හාව කියවට අපි වචන කිව්වට තවමත් අපි මොකද කරන්නේ මේ? තණ්හාව අඩු කරනවද තණ්හාව වැඩි කරනවද? අඩු කරන්න උත්සාහ කරන අයද වැඩි කරන්න උත්සාහ කරන අයද? අපි වැඩි කරනවා. නැති දේ මොකද කරන්නේ? අපි පුළුවන් තරම් තව එක්කහසු කර ගන්නවා. අපි අඩුවක් තියාගන්න බලාපොරොත්තු වෙන අඩුව සම්පූර්ණ කරගන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ අඩුව සම්පූර්ණ කරගන්නකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට තව තවත් තණ්හාව වැඩි වෙනවා. දැන් බුදුදහමේ තියෙන්නේ කියන්නේ අඩු කරගෙන යනවා කියන එකනේ. අඩු කරගෙන යනවා කියන එක තියෙන්නේ. අපි මොකද කරන්නේ? අඩු කරන තැනට මොකද කරන්නේ? වැඩි කරගෙන යනවා. දැන් ගණිතේ වුණත් අපි දන්නවා ගණිතේ සමත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් එකතු කිරීම දැනගන්න ඕන, අඩු කිරීම දැනගන්න ඕන, බෙදීම දැනගන්න ඕන. ඒකනේ. එතකොට අඩු කරන්න ඕන තැන එකතු කරොත් මොකද වෙන්නේ? ගණන් පේල්. මේකත් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඒ නිසා අපට තියෙනවා මොනවද? වැඩි කරන පැත්ත නෙවෙයි අපිට තියෙන්නේ දැන් ಗುಣ කුසල කියන ඒවා වැඩි කරාට කමක් නැහැ. අකුසල කියන ඒවා අඩු කරන්න ඕන. තණ්හාව කියන එක එකතු කරන දෙයක් නෙවෙයි අඩු කරන දෙයක්. නිසා මේ තණ්හාවේ තියෙන බරපතලකම තවමත් අපි තේරුම් ගත්තේ නැහැ. ඒ තණ්හාව නිසා තමයි අර මම මුලින් මතක් කරපු ආකාරයට දුක්ඛ සත්‍ය කියන එක විවිධ දුක් වලට අපිට මුල් වෙන්න සිද්ධ වන්නේ. තණ්හාව තියෙන තාක්කල් අපට අගක් මුලක් කියන්න පුළුවන් කමක් නැහැ සසරේ පැවැත්ම. ඒ තාක් දුරට අපි ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ සසර පැවැත්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යායන් තණ්හා. ඕනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දිනී. යන් තණ්හාවක් නිසා ඕනෝ භවිකා පුනර්භවය ඇති වෙනවා. නැවත ඉපදීම ඇති වෙනවා. නැවත ඉපදීම හට ගන්නවා. එපමණක් නෙවෙයි ඉපදිලා මොකද කරන්නේ? අපි ඒතන අල්ලා ගන්නවා. තදින් අල්ලා ගන්නවා. අතහරින්නේ නැහැ. උපාදානය කර ගන්නවා. එසේ උපාදානය කර ගන්නට තියෙනවා තණ්හාව තුන් ආකාරයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් තණ්හාව කියන එකේ පරියාය වචන බලමු ටිකක් පොඩ්ඩක් බලලා. තණ්හාව කියන එකේ පරියාය වචන ටිකක්. දැන් තණ්හාව කියලා කියන්නේ පිපාසාව. ඔන්න පාලි නිරුත්තිය හැටි පැහැදිලි කරනවා තණ්හාව කියලා කියන්නේ මොකද්ද? පිපාසාව. දැන් අපටත් පිපාසාව තියෙනව නේද? පිපාසය කියන එක තියෙනව නේද? දැන් පිපාසය දැන් අපි සංසිඳිලද තියෙන්නේ? දැන් පිපාස අවස්ථාවේදී අපි මොකද කරන්නේ? වතුර පානය කරනවා. ඉවරද? ආයෙ බොන්නේ නැද්ද?
ඒක බීලා ඉන්නකොට ආයත් පිපාසාව. එතකොට මේක කියන්නේ පිපාසාව කියන එක. එතකොට මේකේ කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ කියන එකයි තියෙන්නේ. ඊළඟට මතක් තියාගන්න මේ තණ්හාව කියන වචනේ තව වචන ගානාවක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. කාමයේ කියන වචනේ පැහැදිලි කරනවා. පාලි භාෂාවේ පාලි නිරුක්තිය පැහැදිලි කරනවා මේ තණ්හාවට තියෙන අර්ථය. කාමය. කාමය කියලා කියන්නේ කැමැත්ත. කාමය කියලා කියන්නේ කැමැත්ත. දැන් ඔය කාමච්ඡන්දය කියලා කියන්නේ අපි ඔබ අහලා තියෙනවා කාමච්ඡන්දය කියලා. කාමයට තියෙන කැමැත්ත. ආලය. ආලය. රතිය. රාගය. ප්‍රේමය. මේ සියල්ලම මේ තණ්හාවට කියන වචනේ. තණ්හාවට කියන වචන. ඒතර තණ්හාව ඉපදින්නේ මොනවා නිසාද? තණ්හාව ඉපදින්නේ මොනවා නිසාද? හටගන්නේ මොනවා නිසාද? මම කිව්වා හේතුවක් තියෙනවා. තණ්හාව හටගන්නේ මොනවා නිසාද? තණ්හාව හටගන්නේ කුමක් නිසාද? මතක් තියාගන්න පටිච්චසමුපාදෙත් මේකට සම්බන්ධ කරගන්න ඕනේ. වේදනාපච්චය තණ්හා. වේදනාපච්චය තණ්හා. තණ්හාවට මුල් වන්නේ මොකද්ද? හේතු වන්නේ මොකද්ද? වේදනාව. විඳීම. දැන් අපේ ළඟ තියෙනවා මොකද්ද? ඉන්ද්‍රියෝ 5 දෙනෙක්. අපේ ළඟ තියෙනවා ඉන්ද්‍රියෝ 5 දෙනෙක්. තියෙනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනය. චක්කු, සෝත, ගහන, ජීවා, කාය, මන. දැන් මේ ඉන්ද්‍රෝ ඇහැ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේ එතකොට ඉන්ද්‍රෝ අයිති වෙන්නේ කාටද? අපට. අභ්‍යන්තරයට අයිති. ඉන්ද්‍රෝ ඉන්නේ කොහෙද? අපේ ළඟ. කොහෙවත් නෙවෙයි තියෙන මතර. ඇහැ කොහෙවත් ගෙනත් තියන්න බෑ. ඇහැ තියෙන්නේ අපේ ළඟ. කන තියෙන්නේත් අපේ ළඟ. දැන් ඔන්න මතක් තියාගන්න ඒව අයිති කාටද? අපට. රූප කාටද අයිති? ශබ්දේ කාටද අයිති? ගන්ධේ කාටද අයිති? අපට නෑ. එතකොට ඒවට කියනවා අරමුණු කියලා කියනවා. ඒ අරමුණු අයිති තියෙන්නේ මොකද්ද? බාහිර ලෝකේ. අරමුණු තියෙන්නේ කොහෙද? බාහිර ලෝකේ. දැන් ඇහෙන් අපි මොකද කරන්නේ? තමා ළඟ තියෙන ඇහැ බාහිර වස්තුව හැටියට කතා කරන ගන්න රූපේ සමග සම්බන්ධ වෙනවා. ඇහැ රූපේ බලනවා. ඇහැ රූපය බලනවා. දැන් අපි බලන රූපේ මොකද කරන්නේ? මේක ලස්සනයි. මේක ප්‍රියයි. මේක මනාපයි. මේක සුන්දරයි කියලා ගන්නවද නැද්ද? ගන්නවද නැද්ද? ගන්නවා. ගන්නේ කොහොමද දැන්? ඒ ගන්නවා කියන එකට මොකද්ද? ඔන්න එතකොට ඇලෙනවා කියලා කියනවා අපි. ඇහැ රූපේට ඇලෙනවා. ඇහැ රූපේට ඇලෙනවා. දැන් බලන්න අපි දැන් කොච්චර ඇලිලා ඉන්නවද කියලා බලන්න වඩු ගානේ. හැන්දෑව වෙනකොට හැම ගෙදරකම හැම නිවසකම ආච්චිලා සීයලා තාත්තලා අම්මලා පුතාලා දුවලා මිනිබිරිලා සියලු දෙනා මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ? රූප වාහිනියේ බලනවා. බලන්නේ ඇයි? අලවන දේ එක දැන් තියෙන්නේ අපේ ළඟ. රූප වාහිනියේ තියෙන මොනවද? අපේ අලවන දේ. ඇහැට දැන් අලවල තියෙන්නේ. නිකන් නෙවෙයි. දැන් අපි මොනවා තිබ්බත් මොකද කරන්නේ? ටයිම් එකට ගිහිල්ලා වාඩි වෙනවා. ටයිම් එකට ගිහිල්ලා වාඩි වෙනවා. දැන් බලාගෙන ඉන්නවා. ඉතින් ඕකේ තියෙන ඉතින් පෙන්නල කියනවා. දැන් ඉතුරු කොටස හෙට. ඉතුරු කොටස හෙට තියෙනවද එහෙම? දැකලා නැද්ද? ඉතුරු කොටස හෙට. දැන් මොකද වෙන්නේ? හෙට වෙනකල් අලවලා. හෙට වෙනකල් අලවලා. උන දැන් ඇලීම. තණ්හාවේ ලක්ෂණ කියන ඇලීම කියන එක. උන අලවලා. ඔය කටියට බලන්න බැරි වුණොත් මොකද වෙන්නේ? නියමිත වෙලාවට කවුරු හරි ගෙදර එනවා. කවුරු හරි හිතන්න කවුරු හරි ආව. දැන් ඔය කට්ටිය සතුටෙන් දෙය කට්ටිය බාරගන්නේ. සතුටින් දෙය ඇත්ත කතා කරන්නේ. නෑ කතා කරන්නේ සතුටින්. මොන කරදරයක්ද මන් දන්නේ. දැන් එන යායත් එක අපි මොකද කරන්නේ? දැන් තරහින් තමයි කතා කරන්නේ. දැන් ඔන්න මතක් තියාගන්න අපට ඌමනා දේ නොලබෙනකොට මොකද ගැටෙනවා. ඌමනා දේ නොලබෙනකොට මොකද ගැටෙනවා. ප්‍රිය දේ ලැබෙනකොට ඇලෙනවා. අප්‍රිය දේ ලැබෙනකොට ගැටෙනවා. දැන් ජීවිත කාලය පුරාම අපි මොකද කරන්නේ?
මේකට කියනවා ද්වන්ද චරණය කියලා කියනවා. මුළු ජීවිතේම ගත්තොත් මොකද කරලා තියෙන්නේ අපි ඇලෙනවා ගැටෙනවා. ඇලීමත් හොඳ නැහැ ගැටීමත් හොඳ නැහැ. නමුත් අපේ ළඟ තියෙන්නේ මොකද්ද? ඇලීමයි ගැටීමයි. ඔන්න ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නේ. ඇලීම සහ ගැටීම. දැන් බලන්න කන ගත්තොත් එහෙම මොකද කරන්නේ? කන ගත්තොත් එහෙම අපි ආසා කරන්නේ මොනවද? බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කනට මිහිරි දේ. දැන් බණ අහන එක මිහිරිද සින්දු අහන එකද මිහිරිද? හිතලා හිටිද කියන්න බෑ. බණ අහන එක මිහිරිද සින්දු අහන එක මිහිරිද? වැඩි අයකට. වැඩි පිරිසක් මොකද කරන්නේ? බණ අහන්නට කැමති නෑ. සින්දු අහන්නට කැමති. දැන් ඒකින්ද දැන් මොකද කරන්නේ? පේනවා පාරවල් වල එතන මොකද කනට දෙක පැත්තෙම ගහගෙන පාරේ යනවා නෙවෙයි සින්දු අහගෙන යනවා. එහෙන් එතකොට මොකද කරන්නේ? ඇහත් පාරේ පේනවා නෙවෙයි අරව බලනවා. ඇලිලා නැද්ද අපි? ඇලිලා නැද්ද? තව මදි නම් මොකද? තව අහනවා. මොකද තව අහනවා. තව ගෙනගෙනත් මොනවා හරි තව CD කියයි නොයෙක් ඒවා දාගෙන අපි ටික අහනවා. දැන් කනේ ඇලීමක් නැද්ද අපිට? කනේ ඇලීමක් නැද්ද? නාසය අපේක්ෂා කරනවා. නාසය බලාපොරොත්තු වෙනවා මොනවද? සුවඳ, ගඳ නෙවෙයි. දැන් ගඳක් ආවොත් මොකද කරන්නේ? අපි වහගෙන අම්මෝ අන්න දැන් අපිට උපදවන්නේ මොකද්ද? තරහක් ගැටීමක්. මිහි බුද්ධ සුවඳක් නම් මොකද කරන්නේ? උඩට අදිනවා තියාගෙන. කොහෙන්ද අනේ ගාගත්තේ? කීයක් ගියාද? මහටත් ගන්න ඕන. නැද්ද එහෙම දෙයක් එතකොට? ඇලෙන්නේ නැද්ද? මේවල ආධිනවත් හොයාගෙන යන්න බලන්න. එතකොට ඇහැ, කන, නාසය. දිව මොකද කරන්නේ? දිව මොකද කරන්නේ? පටන් ගත්ත තැන ඉඳලා මොකද කරන්නේ? රස නෙවෙයිද බලන්නේ. වියන පිහෙන ගෘහණිය අම්මා හරි කවුරු හරි කමන්නේ ඉස්සෙල්ලාම පටන් ගන්නෙ මොකෙන්ද? හොද්ද ටිකක් අරගෙන මොකද කරන්නේ? ගානවා දිවේ. දැන් මදි නම් ඔය ලුණු මදි නම් මිරිස් මදි නම් මොකද? ආයෙ දාලා ආයෙත් බලනවා. මොකද්ද ඉස්සෙල්ලාම බලන්නේ? රස. රස බලනවා නේද? හරි. දැන් එතකොට රසවත් ආකාරයට අපි යම් දේවල් නිෂ්පාදනය කරන මොකද කරන්නේ? ගොඩනගාගෙන මොකද කරන්නේ? අපි පුළුවන් තරම් ඒ රස විඳින්න උත්සාහ කරනවද නැද්ද? උත්සාහ කරනවා. දැන් වැඩියෙන් රස දවසට මොකද කරන්නේ ඔය? කෑම ටික හරි රසයි. මොකද කරන්නේ? වැඩියෙන් ටිකක් ගන්නවා. කෑම ටික අද හොඳයි. අද රසවත් කෑම. දැන් කනවානේ. ඇයි මේ කන්නේ? රසට කන්නේ. සැපට රසට කන්නේ. එහෙම නෙවෙයිද? දුකටද නැකන්නේ සැපටද? සැපට. දැන් කාලා වැඩි වුණා. වැඩි වුණා. දැන් මොකද කරන්නේ? සැප දෝරේ ගලනවා. ගලනවද? දැන් උස්මුරුත්තා හැදිලා. නැද්ද එහෙම දෙයක්? දැන් සැපද ලැබුණේ දුකද ලැබුණේ? ତර රස නිසා රස තෘෂ්ණාව නිසා මොකද උනේ? රස තෘෂ්ණාව නිසා මොකද උනේ? සැපක් නෙවෙයි දුකක් හටගත්තේ. ඊට පස්සේ ඔක කාලා රස වැඩියෙන් කාලා ඊට පස්සේ මොකද උනේ? සදාකාලික ජීවිතේම සැප කියලා හිතාගෙන බදාගත්තේ දුක් ගොඩක් නෙවෙයිද? රටේ තියෙන රෝග ටික ඔක්කොම කාලඟද තියෙන්නේ. දැන් බැලුවොත් එimhe කියයි සීනි තියනවා කියයි පිටි තියනවා කියනවා තෙල් තියනවා කියලා කියනවා ගෑස් තියනවා කියලා කියනවා. රටේ අපිට කිසි වියදමක් නැතුව ගන්න පුළුවන් දේවල් ඔක්කොම ටික අපේ ළඟ තියෙනවානේ. ඒ මදිර තව කහටක් තියෙනවා. හිතේ කහටක් තියෙනවානේ. ආයේ මොකක්වත් නැහැ. නැද්ද එහෙම? බැලුවොත් වැඩි හරියකේ තියෙන දැන් සීනි කියලා කියන නැද්ද? මොකද මේ හේතුව? රාත සුස්නාවට ලොල් වෙලා ඇලිලා ශරීරය ඉල්ලනවා මොනවද? දැන් ඔය කට්ටිය උනත් පුළුවන් තරම් ගිහිල්ලා ඇඳුම් තියෙන තැනකට ගිහිල්ලා ඇඟට තියලා බලලා ඇඟේ තියෙන අඩු ගානේ මොකද ඇඟට කොච්චර සනීපයක් තියෙනවද කියලා මේ ශරීරේ පහස ඉල්ලනවා ස්පර්ශය ඉල්ලනවා බලන්නේ නැද්ද කියලා. දැන් ඔය කට්ටියට මේ ටික කියාගෙන ගියොත් එහෙම පුදුමෙ වේවි. ඔන්න පුංචි උපමාවක් මම අරන් පෙන්නන්නම්. කොහොල්ල බබා කියලා එකක් තියෙනවා. කොහොල්ල වලින් බබෙක් හදලා
කොල්ල වලින් බබෙක් හදලා. ඉතින් දැන් මේ මොකද කරන්නේ? හාවෙක් ගිහිල්ලා පොඩ්ඩක් තට්ටුවක් දැම්ම අතින් එනවා සෙල්ලම් කරන්න කියලා. එනවකෝ සෙල්ලම් කරන්න කියලා නිකන් හාව දැන් මේ කොහොල්ල බබා තිබ්බ හැටිනේ නින්දේ. අතින් ගැහුවා. මොකද උනේ? අත ඇලුණානේ. අනිත් අතින් ගැහුවා. අනිත් අතිනුත් ඇලුණා. කකුලෙන් ගැහුවා. කකුලත් ඇලුණා. අනිත් කකුලෙන් ගැහුවා. ඒ කකුලත් ඇලුණා. ඉතුරු වෙලා තිබුණේ ඔළුව විතර ඔළුවෙනුත් ගැහුවා. දැන් කී පොලකින් ඇලිල්ලද? පාස් පොලකින් ඇලිල්ල. ගලව ගන්න පුළුවන්ද? ගලව ගන්න පුළුවන්ද? දැන් එතකොට ඕකට අපි කියනවා කාම තණ්හා කියලා කියනවා. කාම තණ්හා. කාම තණ්හා. නිකම් මේ කාම තණ්හා පංචකාමයේ කියන විතරක් නෙවෙයි. දැන් කාමාස්වාදය කියලා අපි කියන්නේ. කාමාස්වාදය කියලා කියන්නේ. කාම තණ්හා කාම තෘෂ්ණාව කියලා කියන්නේ කාමාස්වාදෙත් මේකට අයිති. දැන් මේ කාමාස්වාදයේ නිසා අන්ධ වෙලා මොකද කරන්නේ? අද රටේ බැලුවොත් මේ කාමාස්වාදයේ කාමයෙන් අන්ධ වෙලා බලන්නකො මිනිස් ගති නැති වෙලා තිරිසන් ගති ඉස්මතු වෙලා නැද්ද? මේ රටේ සිදුවෙන දේවල් දිහා බැලුවොත් එහෙම මේ රටේ සිදුවෙන දේවල් දිහා බැලුවොත් එහෙම අපිට මහ පුදුම සහගතයි. ඇයි? මිනිසුන්ගෙන් වෙන දේවල් නෙවෙයි අද සිදුවන්නේ. කාමයෙන් අන්ධ වෙලා කාමාස්වාදී. කාම රතිය. නැද්ද බලන්නකො අඩු ගානේ. ඉන්ද්‍රියන්ට එහෙන් අපි ඇලිලා. ඉන්ද්‍රියන්ට ඇලිලා. ඒ කාමයට කියන කාමෙන් අන්ධ වුණාන් පස්සේ මොකද කරන දේ දන්නේ නැහැ. ಗುಣධර්ම තේරුම් ගන්න නැහැ. වැඩිහිටියෝ තේරුම් ගන්න නැහැ. තමන්ගේ නිලයේ තේරුම්න්නේ නැහැ. තමන්ගේ ඉන්න තත්ත්වය තේරෙන්නේ නැහැ. මහා අපරාධ රසක් මේ වෙලේ නැද්ද? මේ තණ්හාව ආසාවේ ප්‍රතිඵල නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. කාමී ප්‍රතිඵල නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා දැන් ඉන්ද්‍රියයන්ගෙන් අපි මොකද කරන්න තියෙන්නේ එහෙනම්? මේ අපි දැන් විඳිනවා නේද? මම කියවනේ විඳීම තමයි තණ්හාව කියලා කියවනේ. එතකොට දැන් අපි මොකද ඉන්ද්‍රියයන්? අපට ඇහැ ප්‍රශ්නයක් නැහැ. රූපෙත් ප්‍රශ්නයක් නැහැ. ඇහැ ප්‍රශ්නයකුත් නැහැ රූපේ ප්‍රශ්නයකුත් නැහැ. ඇයි ඒ? ප්‍රශ්නයක් තියෙනවා අපිට මොකද්ද? ඇහෙන් ප්‍රශ්නයකුත් නැහැ අපට. අනේ කොච්චර හොඳද අපි ඇස් දෙක. ලස්සන රූප තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ ඇහැ රූපයත් එක්ක ඇලීමයි. උපාදානය කරගන්නවා කියලා කියන්නේ. ග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ. ඒතර මතක් තියාගන්න දැන් අපිට මොකද්ද බුදුහාරෝ පැහැදිලි කළේ? රූප බලන් ඉපා කිව්වේ නැහැ. රූප බලන් ඉපා කිව්වේ නැහැ. ඇහැ තියෙන බලන්න. හැබැයි බලලා ඉතින් අපි මොකද කරන්නේ? පොඩ්ඩක් හොයාගෙන යන්න මොනවද මේ බලන්නේ? මොනවද අපි මේ බලන්නේ? නිකන් හිතලා බලන්න දැන් අපි මේ කාලය තිස්සේ ගත කරලා අවසානයේදී දෙයියනේ මොනවද අපි මේ බලලා තියෙන්නේ? මගේ ජීවිතේ යහපතට හේතු වෙන දෙයක් මම බැලුවාද? පරලෝකීය ජීවිතේට යහපත වෙන දෙයක් බැලුවාද? මේක ධර්මයට එකඟද? ධර්මයට විරුද්ධද? අපි තේරුම් ගන්නවද ඒවා? තේරුම් ගන්නවද? එහෙම තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද කරන්නේ? තව සැප හොයන වෙයි ලැබෙන්නේ දුක් රාශියකට මුල් වීම. දුක් රාශියකට මුල් වීම. ඒ නිසා මතක් තියාගන්න ඇහැ රූප බලන්ට ආස්වාද විඳින්න හැබැයි ඒකට ඇලිලින් දෙපා. වචන තුනක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා මොනවද? අස්සාදා ආදීනවා නිස්සරණ. අස්සාදා ආදීනවා නිස්සරණ. ඒ කියන්නේ කාටවත් කියවෙ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මෙහෙන් රූප බලන්න එපා කියලා නැහැ. බලන්න පුළුවන් තරම්. ශබ්ද අහන්න, රස විඳින්න. හැබැයි ජීවිතේ පුරාම ආස්වාදයේ කියන එක පමණකින් අපි සැහැීමකටපත් වුණොත් අපේ ජීවිත විනාශයි. දෙලව ජීවිතේම විනාශ, නිවන් මඟ අපිට අහුරනවා. ඒ නිසා අපට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ආස්වාදයේ විතරක් නෙවෙයි ඒකේ තියෙන ආදීනවත් දකින්න. රසයේ තියෙන ආදීනවත් දකින්න. මෙහෙම කෑවොත් මට මොකද වෙන්නේ? මෙහෙම බලන් ගියොත් එහෙම මගේ අධ්‍යාපනයට මගේ දියුණුවට බාධා වෙයිද? මගේ කරන ආයතනයේ රැකියාව වලට මට මේක බාධාවක් වෙයිද? හිතන්නකෝ බලන්න අඩු ගන්න. ආදීනව දකින්නවා කියලා කියන්නේ. ආදීනව දකින්නවා කියලා කියන්නේ. දැන් විභාගයකට යන ළමයෙකුට රූප බල කොච්චරවත් ඕකට ලොල් වෙලා හිටියොත් එහෙම මොකද වෙන්නේ?
ආස්වාදි විතරක් විඳගෙන හිටියොත් මොකද වෙන්නේ? එහෙනම් යාට එකෙන් දියුණුව ඇති කරගන්න බෑ, අභිවෘද්ධිය ඇති කරගන්න බෑ, විභාගයෙන් පාස් වෙන්න බෑ. ඒ නිසා මම මෙහෙම බැලුවොත් හිතුවන්නේ මෙන්න මේ ටිකයි නිසා මම මේකේ ආදීනව දකින්නවා. අන්න ආදීනව දකින්න ඕන. කනකොට මත තියාගන්නකොට මෙහෙම කෑවොත් මට මොකද වෙන්නේ? මෙහෙම රසයට ලොල් වෙලා මං කෑවොත් මට මොකද වෙන්නේ කියලා හිතුවානම් මොකද වෙන්නේ? රෝග හැදෙනවද නැද්ද? හැදෙනව? හැදෙන්නේ හැදෙන්නේ. ඇයි දැන් අපි ඉස්සලා දැකලා තියෙනවා මොකද්ද? මෙහෙම කෑවොත් වෙන්නේ මට අනිවාර්යයෙන්ම දියවැඩියාව නොඑක් විදිහ අපි කියන දේවල් ඔක්කොම හැදෙනවා. නිසා මම මගේ කට පාලනය කරගන්නවා, මගේ දිව පාලනය කරගන්නවා, ඉන්ද්‍රියම් පාලනය කරගන්නවා. එතකොට අපිට ඒකේ ආධිනව දැක්කන් පස්සේ මොකද කරන්නේ? ඒක අතහරිනවා. ඒකේ ආධිනව දැක්කන් පස්සේ දැන් ඒකට අපි ලොල් වෙන්නේ ඇලෙන්නේ නැහැ දැන්. අන්න බුදුහාමුදුරු ඊළඟින් කියනවා නිස්සරණ. අස්සාදා ආධිනව නිස්සරණ. නිස්සරණ කියලා කියන්නේ අතහරින්න කියලා කිව්වා. දැන් රූපේට ඇලීමක් නැහැ. ශබ්දයට ඇලීමක් නැහැ. දිවට ඇලීමක් නැහැ. අන්න අපිට යම්කිසි මට්ටමකට දැන් මේ ඉන්ද්‍රියම් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඉන්ද්‍රියන්ගේ ගන්න අරමුණු පිළිබඳ අපට අවබෝධයක් ලැබෙනවා. දැන් එතකොට අපි මොකද කරන්නේ? ඒවට අපි ඇලෙන්නෙත් නැහැ, ඒකට ගැටෙන්නෙත් නැහැ. මහා සහනයක් ලැබෙන්නේ නැද්ද? බලන්නකො අඩු ගානේ රෝග හැදෙන අයට කියන කැමති අය වුණොද කවුරුවා? රෝග වලට කැමති අය. කැමති අය ඉන්නවද? නෑ නේද? එක රෝගයක්වත් නෑනේ. බුදුහාමුදුරෝ දේශනා කරන එක අවුරුද්දක් නේද? එක දවසක්, දවස් දෙකක් එහෙම කියන්නේ ගිහින් බුදුහාමුදුරෝ එක අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු තුනක්, අවුරුදු හතරක්, අවුරුදු පහක්, අවුරුදු 6ක්, අවුරුදු 20ක්, අවුරුදු 30ක්, අවුරුදු 50ක්. රෝගයක් නැතුව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? බෑ. පුළුවන්. කායික රෝගයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මතක් තියාගන්න එක දවසක් එක තප්පරයක් එක විනාඩියක් මානසික රෝගයක් නැතුව ජීවත් වෙන්න බෑ. අපි හැමදෙනාම කයෙන් සුව වුණාට මනසින් පීඩා විඳිනවද නැද්ද? ඔය ආතතිය කියලා කියන්නේ මානසික ප්‍රශ්න කියලා කියන්නේ නැද්ද මොකක්වත්? කයට ලෙඩක් නැහැ. හැබැයි මනසට රහතන් වහන්සේලා හැර අනිත් සියලුම දෙනාම බුදුහාමුදුරු පැහැදිලි කරනවා කවුද මානසික රෝගීන් කියලා. ඇයි මේ මානසික රෝගය හැදිලා තියෙන්නේ? ඇයි මේ මානසික රෝගය හැදිලා තියෙන්නේ? අපේ ළඟ තියෙනවා තණ්හාව කියන එක. අපේ ළඟ තියෙනවා තණ්හාව කියන එක. ඔබ දන්නවා සාමාන්‍ය මතක් තියාගන්න මේ රෝග හැදිනවා. රෝග හැදෙනවා සාමාන්‍ය රෝග හැදෙනවා කයට. හැදෙන රෝග තියෙනවා හදාගන්න රෝග තියෙනවා. හැදෙන රෝග තියෙනවා හදාගන්න රෝග තියෙනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. තණ්හාවේ ප්‍රතිඵල නෙවෙයිද? තණ්හාවේ ප්‍රතිඵල නෙවෙයිද මේ කියන්නේ? දැන් හෙම්බිරිසාව හැදෙනවද? හැදෙනවද නැද්ද? හැදෙනවා. ඒක හැදෙන්න ඕනේ. ඊළඟට නිකන් බලන්නකෝ දැන් මත්පැන් බොන මිනිස්සයාගේ රෝග හැදෙනවද හදා ගන්නවද? නිකන් බලන්නකෝ අඩු ගන්න. දැන් අපි ඔය ඒඩ්ස් වගේ රෝග හැදෙන්නේ වනේ හදාගන්නේ වුණා. ඇයි හදාගත්තේ? හැදෙන එක ප්‍රශ්නයක් නෑ. හදාගන්නේ වුණා මොකද්ද? ආසාවේ ප්‍රතිඵල නෙවෙයිද? තණ්හාවේ ප්‍රතිඵල නෙවෙයිද මේ කියන්නේ? තණ්හාවේ ප්‍රතිඵල නෙවෙයිද මේ කියන්නේ? එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරා කාම තණ්හා. කාම තණ්හා. අපි කාමයෙන්ට ඇලිලා, කැමැත්තට ඇලිලා. මේක සීමාවක් නෑ අපිට. මේක සීමාවක් නෑ. දැන් බලන්නකෝ අඩු ගානේ වැලක් අල්ලගත්තා වගේ. අල්ලන්න අතහරින්න බෑ වැලක් අල්ලගෙන වගේ. දැන් අපි වැඩි කරලා නැද්ද? දැන් ඔයගේ ජීවිතේ දිහා පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. දැන් තනිව ඉන්න කාලේ ටික කියන්නේ ආසාව වැඩිද අඩුද? ප්‍රශ්න අඩුද වැඩිද? තනිව ඉන්න කාලේ. ඇයි කියන්නකෝ? අඩුයි. දැන් ඔන්න මේ තණ්හා නැමැති මොකද? තණ්හා මාළු විවෝත්තම් කියලා කියන්නේ. ඒතකොට හරියට මොකක්වත්ද මේ වැල එතිල යන ආකාරය. තනිව හිටපු මම මොකද කරන්නේ දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මදිනේ. තවත් එක්කෙනෙක් අපි අල්ලා ගන්නවා. තනිව හිටපු අපි මොකද කරන්නේ? ඔය ඇත්ත මොකද කරන්නේ? තවත් එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. දැන් තණ්හාව වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනව නේද? තව කලකට පස්සේ මොකද? දරුවෝ ලැබෙනවා එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පහ දෙනා.
දැන් බැඳීම අඩු වෙගෙන යනවද වැඩි වෙගෙන යනවද? ඊළඟට එක කාමරයක් තිබිච්ච කෙනා හිතන්නේ දැන් මට ඕනේ එක කාමරයක කියලා හිතන්නකො මම තනියම ඉන්නේ. දැන් කසාද බැඳලා දරුවොත් වෙනකොට මොකද කරන්නේ? කාමරේ මදිනේ. දෙකකත් මදි, තුනකුත් මදි, පහකුත් මදි, තට්ටුවත් මදි, තට්ටු දෙකත් මදි. වෙනවද නැද්ද? දැන් ඒතර මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? තණ්හාව කියන එක අඩු වෙනව නෙවෙයි, තණ්හාව වැඩි වෙගෙන යන බන්ධනේ වැඩි වෙනවා. බැඳීම වැඩි වෙනවා. දැන් ඔගේ අනිත් පැත්ත ප්‍රතිඵල බලන්න. දැන් හොඳයි කියලා අපි මොකද ගත්තදී ඊට පස්සේ මොකද අනේ ඉතින් කසාදයක් බැඳා හොඳයි. ඕනේ. අනේ කසාදේ හරි ගියේ නෑ. දැන් මොකද උනේ? දරුවෝ ලබා ගන්න එක සපක් කියලා හිතෙනවා. හැබැයි දරුවෝ ටික මොකද කරන්නේ පොඩ්ඩක් අනිත් පැත්තට ගියොත් එහෙම මොකද වෙන්නේ? ජීවිතේම දුකක්. සැප කියලා අපි හොයාගෙන ගියේ මොනවද? දුකක් නෙවෙයිද? සැපක් කියලා අපි හොයාගෙන යන්නේ දුකක් නෙවෙයිද? ඒ නිසා අපි උපතට හේතුනේ මොකද්ද? තණ්හා ජනේති පුරිසං. අපේ උපතට හේතුනේ මොකක්වත් නැ තණ්හා වාසාව. තණ්හා වාසාව. මේකේ සීමාවක් නැහැ. කවුරුවක් ඉන්නවද දැන් අඩු ගානේ දැන් සන්තුට්ටි පරමන්දනං. සන්තුට්ටි පරමන්දනං. මට තියෙන සතුට ආයි කියන මොනවද මං හරිම සතුටෙන් ඉන්නේ. ඉන්නවද කවුරුවක් මෙතන? සතුටෙන් ඉන්න කවුරුවක් ඉන්නවද මෙතන? ඉන්න කියන්නේ. කවුරුවක් නැయ్యේ. ඉතින් බුදුහාඳුරු පැහැදිලි කරන පරම ධනෙ තියෙන සතුට කියලා කියන්නේ මොකද සතුට අපට කවුරුවක් ගෙන දෙන දෙයක් නෙවෙයි. අපි විසින් උපදා කරගත යුතු දෙයක්. අවාසනාව කියලා කියන්නේ මොකද්ද? අවාසනාව කියලා කියන්නේ මොකද්ද? අපි සතුට නැති කරගත්තා. අපි සතුට නැති කරගත්තා. දැන් තනිව ජීවත් වෙනකොට ලැබිච්ච සතුට අපි විනාශ කරගත්තා. තව මේ වටය අල්ලාගත්ත නිසා. වටේ අල්ලාගත්ත නිසා. ඊළඟට මතක් තියාගන්න දැන් මේකේ අපිට කවදාකවත් සතුට ලබන්න විදිහකුත් නැහැනේ. සතුට ලබා ගන්නත් බෑනේ. දැන් කවුරුවක් ඉන්නද ලද දෙයින් සතුට වීමේ ගුණේ තියෙනවද කාටවත්? ලද දෙයින් සතුට වීමේ ගුණේ තියෙනවද? අපච්චෝ ඇති හොඳටම ඇති. මේ තියෙන ටික හොඳටම ඇති. කවුරුවක් ඉන්නවද සතුටින්? ඇති කියන කවුරුවක් ඉන්නවද? මදි නේද කියන්නේ. අර මතක තියනවාද රට්ටපාල හාමුදුරුවොත් එක්ක කෝරව්‍ය රජුරෝ ධර්ම සාකච්ඡාවක් කරනවානේ. කරුණු හතරක් පැහැදිලි කරානේ. කරුණු හතරක් පැහැදිලි කරානේ. රජුරවන්ට එක කරුණක් මොකද්ද? තණ්හා දාසෝ ඌනෝ ලෝකෝ අතිත්තු. තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා. ඌනෝ ලෝකෝ ලෝකේ ඌණයි මදි. මම තව මේකට පුංචි උදාහරණයක් දෙන්න උපමාවකුත් දෙන්නම්. දැන් මේ දවස්වල හැන්දෑ වෙනකොට හිතා ගන්න දැන් උපකල්පනයක් කරලා. හැන්දෑ වෙනකොට වහිනවා. කැමැතිද? කැමැති. මේ වහින වැස්ස කහවණු ඇහි මසුරන් වහින්නේ. කැමැතිද නැද්ද? කැමැතිද නැද්ද? හැන්දෑවේ 6 වෙනකොට වහිනවා. මොනවද වහින්නේ? මහසුරන්. දැන් ඔය අය මොකද කරන්නේ? කියන්න එකසු කරනවා. ඉන්න ගෙදර ඉන්න කොල්ලටයි බල්ලටයි හැම එක්කෙනාට කතාට හිඳපල්ලා. දැන් ඉන්නේ තමන්ගේ හොඳම යහළුවා. දැන් ගෙදරට එනවා. මොකද හිතෙන්නේ? හොඳම යාළුවා ගෙදරට එන ඔය වහින වෙලාවේ. මොකද කැමැතිද? ඔයත් ඇවිදින් අහින්දෙන්න කියනවාද? අන්න යාළුකමක් නැති වෙනවා. අයියේ. ඒ අත් ඇහින්දුත් එහෙම අපට අඩු වෙනවනේ කොටසක්. දැන් ඇහින්දලා මොකද ගෙදර පුරවලා. මොනවා වුණේ? කහවණුලි. පුරවන්න තැනක් නෑ අය. ඊට පවවදත් හිතෙනවා. අදත් ඊයේ වගේ වහිනවා නම් ඊයේ වගේ අදත් වහිනවා නම් හිතෙන්නේ නැද්ද? නඛාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සත් මදි. කවද්ද ඇතිවන්නේ? කවද්ද අපට ඇතිවන්නේ? ඇති කියලා කියන්නේ කවුද? ඇති කියලා කියන්නේ කවුද? කවුරුවක් නැහැ. එහෙනම් මොකද කරන්නේ?
අපි හිතනවා අඩු ගානේ මැරුණෙන් පස්සේවත් දැන් ඇති කියලා හිතන්නේ. මැරෙන්නෙත් මදි කියලා. මැරෙන්නෙත් මදි කියලා. දැන් ඉපදෙන්නෙත් මදි කියලා. ජීවත් වෙන්නෙත් මදි කියලා. ජීවත් වෙන්නෙත් මදි කියලා. මේ කාම තණ්හාවේ ලක්ෂණයක් පැහැදිලි කරේ. දැන් තව පුංචි උදාහරණයක් ගන්නකො බලන්න. දැන් ඔය ඉපදෙනකොට මොනවද ගෙනාවේ? ඉපදෙනකොට මොනවද ගෙනාවේ? ඉඩම් වලින් කොච්චර ගෙනාවද? සල්ලි වලින් කොච්චර ගෙනාවද? ඇඳුම් වලින් කොච්චර ගෙනාවද? තියනවද? ඈ? කිව්වේ නැද්ද කවුරුවක් අඩුගෙන ඔයා එනකොට ඉපදෙනකොට අරන් ආවේ මෙව්වා තමයි කියලා දුන්නේ නැද්ද? ඔයාගේ ඉඩම් ටික තමයි ගෙනාවේ. ඕන්න ඔයා ගෙනාවු උප්පු ටික කවුරුවක් ඉන්නවද එහෙම කියන්නේ? අහලා බලන්නකෝ අඩු ගානේ කාගෙන්වත්. ඉපදෙනකොට මොකවත් ගෙනාවේ නැද්ද? අඩු ගානේ නූල් පොටක්වත් ගෙනාවද? නූල් පොටක්වත් ගෙනාවද? නෑ නේද? හා. මැරෙනකොට මොකද කරන්නේ? මැරෙනකොට මොකද කරන්නේ? මැරෙනකොටත් මොකද කරන්නේ? ඉපදෙනකොට ගෙනාවේ නෑ නේද? මැරෙනකොටත් මොකද කරන්නේ? ගෙනියන්නේ නෑ නේද? අර රැස් කරපු දේවල් ඔක්කොම මොකද කරන්නේ? හා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉපදෙනකොටද මැරෙනකොටද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉපදෙනකොටද මැරෙනකොටද? ඈ? ජීවත් වෙනකොට. ඇයි දෙයියනේ ඉපදෙනකොට ගෙනාවෙත් නෑ මැරෙනකොට ගෙනියන්නේ? ඒ වුණාට අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? අර ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කියන රජිනමමයි කියලා මොකද කරන්නේ? කඳු යායම අපේ තමයි කියලා දැන් ඔක්කොම මොකද කරන්නේ? නොගෙනාපු අපි මොකද කරන්නේ? තණ්හාවෙන් ආසාවෙන් රැස් කරනවද නැද්ද? කාගේ දෙව්වා? කාගේ දෙව්වා? කියන්න කාගේ දෙව්වා? ඔය රැස් කරණේවා කාගේද? මගේනේ. මට මමවත් අයත් නැතිව ඉපදිච්ච මා මට මමවත් නැතිව ඉපදිච්ච මා අඩු ගානේ මම ඉපදුනානේ. ඉපදිච්ච මට කණ්ඩත් බෑ, බොණ්ඩත් බෑ, අඳින්නත් බෑ, නාවන්නත් බෑ, කැතගුණ සුද්ධ කරගන්නත් බෑ. මං වෙනුවෙන් සම්පූර්ණ කවුද? මා නෙවෙයි අම්මනේ. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණානේ. ඒ අඩු ගානේ මටවත් මොකක්වත් නැහැනේ. මගේ කියලා දෙයක් නැහැ නේ ඇත්තටම. මට ඉති දේවල් සියල්ල මොකද කරේ? ඇඟ සුද්ධ කරේ, සියලු දේවල් සුද්ධ කරේ, කැව්වේ, පෝෂණය කරේ ඔක්කොම කවුද? අම්මනේ. මට මමවත් කියලා ගෙනාවේ නැති මම. හැබැයි අවාසනාව කියලා කියන්නේ බලන්න ටිකක් හිතලා බලන්න අඩු ගානේ. දැන් දාන්න දායිදලා මොකද කරන්නේ? දාන්න දායිදලා මොකද කරන්නේ? ගොඩ ගහනවා. ඇතිද? මදිනේ. ඉතින් බලන්නකෝ ඉපදිච්ච දා ගෙනාවෙත් නැහැ. හැබැයි උනාට අපි ජීවත් වෙනකොට මොකද කරන්නේ? කාගේ දේවල්ද මේ රැස් කරන්නේ? මේ කාගේ දේවල්ද රැස් කරන්නේ? කියන්න. මේ කාගේ දේවල්ද රැස් කරන්නේ? මගේ දේවල් නෙවෙයි. මම රැස් කරන්නේ. මම එනකොට ගෙනාව නම් කිසි කතාවක් නෑ. මං ගෙනාවු දේවල් මේ රැස් කරන්නේ. මං ගෙනාවු දේවල් අපි ගෙනාවේ නෑ මොකක්වත්. දැන් එතකොට කාගේ දේවල්ද මේ රැස් කරන්නේ? අපට අයිති දේවල් මේ රැස් කරන්නේ. මේ මහ පොළොව කාගේද? මේ මහ පොළොව කාගේද? ඔයයගේද? මගේද? මේ මහ ස්වභාව ධර්මය අපට ඉපදෙනකොට දෙනවා දායාද. මෙන්න මහ පොළොව තියෙන උඹලා ඔකේ හිටපල්ලා. මහ පොළොවෙන් ලැබෙන දේවල් තියෙන උඹලා බෙදාගෙන කාපල්ලා. ඕක නෙවෙයි අපිට කියලා තියෙන්නේ. ස්වභාව ධර්මය අපට අවශ්‍ය කරන ජලය, වාතය, ගහකොළ මේ සියලු දේවල් අපට මොකද කරන්නේ? ස්වභාව ධර්මය දෙනවා. දෙනදී මොකද කරන්නේ? අපි මොකද කරන්න ඕනේ? ස්වභාව ධර්මය විනාශ නොකර මොකද කරන්නේ? දෙනදී අපි බදා ගන්න එපා, බෙදා ගන්න. දැන් අපි කරලා තියෙන්නේ මොකද්ද? බෙදාගෙන කෑමද, බදාගෙන කෑමද? අර මං කිව්වේ ඒකනේ කියන්නේ මේ සියල්ල කාගේද? මගේ. දැන් බෙදාගත්තද, බදාගත්තද? බෙදා ගන්න ලෝකේ හරි හොඳයි. බෙදලා කන තාක්කල් හොඳයි. බදාගෙන කනකොට මොකද වෙන්නේ? මේ රටේ තියෙන සම්පත් සීමිත සම්පත් ටික එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් කියලා කියන සීමා කරගත්තන් පස්සේ මොකද වෙන්නේ? බලන්නකෝ චක්කවර්ති සීනා සූත්‍රයේ පැහැදිලි කරන්නේ මොකද්ද? මේ මූලෙදීන් ස්වභාව ධර්මය දීපු දේවල් මොකද කරන්නේ? මිනිස්සු ගිහින් කෑවා.
රස තෘෂ්ණාව ඇති වුණා. රස තෘෂ්ණාව ඇති වෙන මොකද උනේ? ඊට පස්සේ මොකද කරන්නේ? කොටු කරගන්න පටන් ගත්තා. කොටු කරගෙන ප්‍රතිඵලෙ මොකද්ද? ඇති නැති පරතරයක් ඇති වුණා. පෝසත් අය ඇති වුණා, දුප්පත් අය ඇති වුණා. දුප්පත් අය මොකද කරන්නේ? ගිහින් හොරකම් කරන්න පටන් ගත්තා තියෙන මිනිසුන්ගේ. හොරකම් කරන්න පටන් ගන්නකොට මොකද කරන්නේ? නිකන් යන්න බෑ ආයුධ භාවිතා කරන්න පටන් ගත්තා. ආයුධ භාවිතා කරනකොට මොකද වෙන්නේ? ප්‍රාණඝාතය ඇති වෙනවා. ප්‍රාණඝාතය ඇති වෙනකොට මොකද කරන්නේ? බොරුව කියලාම මේ ඇති වෙනවා. මේ හැටියට බැලුවම පස්සේ මොකද කරන්නේ? දස අකුසල ධර්ම මිනිහාසුලින් ඇති වෙච්ච හැටි. දස අකුසල ධර්ම. දැන් බලන්න ඉඩම කොටු කරගෙන අපි වැටවල් ගහලා ඔක්කොම ඒව කරලා මැරිච්ච දවසට මොකද කරන්නේ? ඉඩම තියලා යනවා අපි මැරිලා යනවා. ඉඩම ඒතර කාගේද? දැන් මගේ කියලා ඉඩම් වලට කොච්චර අයිති කිව්වද? ගෙවල් මගේ කියලා කොච්චර අපි අයිති කිව්වද? කියලා මොකද කරන්නේ අපි? දාලා ගියේ නැත්තම් මොකද වෙන්නේ? අතහැරලා ගියේ නැත්තම් මොකද වෙන්නේ? හම්බ වෙනව නෙවෙයි අඩු ගානේ ඉන්න මහ පොළොවේ භූමියක්වත් අඩු ගානක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඔක්කොගෙම අයිතිකාරයෝනේ ඉන්නේ. මැරිච්ච මිනිස්සු ඩන්ටි කරන් ගියා නම් මොකද වෙන්නේ? අයිති කරගෙන ගියා නම් මොකද වෙන්නේ? නෑ. ඊළඟට හිතන්නකෝ අඩු ගානේ නූල් පටක්වත් නොගෙන ආපු අය දැන් ඔය කට්ටිය කොච්චර ඇඳුම් එක්කහ කරලා දිනවද? ඇඳුම් එක්කහ කරලා දිනවද? නැද්ද අඩුද? තමන්ගේ උසර නැද්ද දැන්? ඇඳ ගොඩ ගහනවා. ඕක කරලා නැද්ද? නිකන් හිතලා බලන්න අඩු ගානේ. නූල් පටක්වත් නොගෙන ආපු අපි මොකද කරන්නේ දැන් ගොඩ ගහනවා. ගොඩ ගහලා මැරෙනවා. මැරිච්ච දවසේ යාන්ත එකක් අඳවනවා. අනිත් ටික මොකද කරන්නේ? ගෙනියනවද තියලා යනවද? සබ්බම් පහය ගමනියුවා. දැන් මේක යථාර්ථය තේරුම් ගන්න මොනවද අපි මේ කරන්නේ? මට අයිති නැති දේවල් මොකද කරන්නේ? මම කියලා මම ආයනය කරගෙන මොකද කරන්නේ? රැස් කරනවා. කහා කිව්වද? පොදුවේ තියෙන දේ පෞද්ගලිකීකරණය කරගන්න. ඒකයි බුදුදහමේ ලස්සන වචනයක් මතක් තියාගන්න. බෙදාගෙන කන්න එපා. බදාගත්ත සමාජය තමයි මේ සියලු විශේෂණයන්ට හේතු වෙනවා. අද බැලුවොත් එහෙම අපි මිනිසුන් කියලා කොටු කරගැනීමේ ප්‍රතිඵල, රැස් කර ගැනීමේ ප්‍රතිඵල, අල්ලස සොරකම වංචාව දූෂණය කියන මේව පටන්ගෙන තියෙන්නේ ඇයි? කරන්නේ ඇයි? ගොඩ වැඩි කරගන්න. රටේ ප්‍රශ්න නැද්ද එහෙම? අපරාධ බහුවෙල නැද්ද? ඒ නිසා මතක් තියාගන්න ඔන්න කාම තණ්හාවේ තියෙන ආදීනව දකින්න. භව තණ්හාව කියලා කියන්නේ මොකද්ද? භවයට තියෙන ආසාව. මෙතනින් පස්සේ මරුණන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න, සුගතිය ඉපදෙන්න නැද්ද එහෙ ප්‍රාර්ථනා? තියෙනවා. සතර අපායෙ ඉපදෙන්න නෙවෙයි. ඒතර මතත් වෙන භවය කියන එක කියන භව තණ්හා කියලා කියන්නේ කොහේ හරි. හැබැයි භවය කියන එකේදී මතත් තියාගෙන අපි ආය නිවන කෙනේ නෙවෙයි අපි කියන්නේ ඔය ඉපදෙන්න ඕන කොහේ හරි හොඳ තැනක ඉපදෙන්න හොඳට තියෙද්දි අපි පින් කරන්නේ මොකක් සඳහාද? ආසාවෙන් නෙවෙයිද? භව තණ්හාවක් නෙවෙයි නේද? මෙතනින් පස්සේ ගින් දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි ඉපදෙන්න ආසාව නැද්ද? ආසාවක් නැද්ද? තියෙනවා භව තණ්හා. එතකොට භව තණ්හාව තියෙන තාක්කල් මොකද වෙන්නේ? භවය අතහරින එක නෙවෙයි භවය දික් කර ගැනීම. විභව තණ්හා කියලා කියන්නේ ආයේ භවයක් නැහැ. මෙතනින් පස්සේ ඉවරයි. ඒ නිසා මෙතනින් පස්සේ ඉවර නම් මොකද කරන්නේ? ඉන්න තාකල් කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා අපේ මිනිසුන්ට තැවෙදින් තියෙන තුන්නෝක තමයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා කාමසුකල්ලිකාන යෝගය හීනයි ග්‍රාම්‍යයි පෘතජ්ජනයන් විසින් සෙවුනාලද කියලා කිව්වා නේද? අනාර්යයන් විසින් සෙවුනා කියලා. ආර්යෝ නෙවෙයි. එහෙම කියපු කාමසුකල්ලිකාන යෝගය අද නැද්ද සමාජයේ? කණයක බැලුවක්, පොයි දේ බැලුවක් කියලා කාමෙන් අන්ධ වෙලා නැද්ද? කාමෙන් අන්ධට ගිහිල්ලා නැද්ද? ඒ නිසා සදාචාරයක් කියන එකක් පිළිගන්නේ නැහැ. සදාචාරය කියලා එක පිළිගන්නේ පංච දුෂ්චරිතේ දස අකුසල් කරමින් තමගේ බඩ විතරක ගන්න, තමගේ ජීවිතයත්ම හදා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා විභව තණ්හා. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ ත්‍රිවිධ තෘෂ්ණාව තියෙන මොකද අපි මේ තණ්හාවේ ප්‍රභේදයක් හැටියට. තණ්හාව තියෙන තාකල් අපි නැවත ඉපදෙනවා. ඉපදිච්ච අපට හැම වෙලාවෙදී මතක් තියන්නේ ඉපදුණු නිසා අපට ලෙඩ වෙනවා. ඉපදුණු නිසා ජරාවටපත් වෙනවා. ඉපදුණු නිසා මරණයටපත් වෙනවා. ඊළඟට ඉපදිච්ච නිසා මොකද ප්‍රියවස්තුන් නැති වෙනකොට දුක් ඇති වෙනවා. අප්‍රිය දේවල් ලැබෙනකොට දුක් ඇති වෙනවා. කැමති දේ නොලැබෙනකොට දුක.
බුදුහාරෝ කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධයේම දුක්ඛ, රූපේ දුකක්, රූපස්කන්ධයේ දුකක්, වේදනාස්කන්ධයේ දුකක්. දැන් එතකොට අපි සසර ජීවිතේ සැප ලබන්න නම් සසර ජීවිතේ සැප ලබන්න නම් සසර ජීවිතේ නිවන ලබන්න නම් අපි උපුටා දාන්න ඕන මොකද්ද? තණ්හාව කියන එක, ආසාව කියන එක, රාගය කියන කැමැත්ත කියන එක, ප්‍රේමය කියන එක නැති කරන්න ඕන. ක්‍රමයි ක්‍රමානුකූලව කරගන්න ඕන වැඩක්. ගහක් තියෙන තාක්කල් ගහේ අතු කපන තාක්කල් මොකද ගහ දළු දානවා. ගහේ මුලින් උපුට දැම්ම පස්සේ මොකද ආයේ යථාපි මූලයේ අනුපද්දවේ දල්ලු. චින්නෝ පිරුක්කේ පුනරේව රුහති. නැවත හට ගැනීමක් නැහැ. ඒ නිසා අපි බණහනවා කියලා කියන්නේ දන් දෙනවා කියලා කියන්නේ කුමක් සඳහාද? ආසාව ප්‍රහීණී කරන්න. ආසාව අඩු කරගන්න. දුක වැඩි කරගන්න නෙවෙයි දුක අඩු කරගන්න. ඉතින් මීට වඩා මම කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිත්‍යක් වෙලාවක් මේ ධර්මයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබ ලබා ගත්තා. මේ තණ්හාවේ ආධිනව දැනගත්තා. ඉතින් දැනගෙන අපි පුළුවන් තරම් අපි ලබාගත් මනුස්ස ජීවිතයේ උත්තරීතරත්වයට පත් කර ගන්නට උත්සාහ කරමු කියන අවබෝධයට ගන්න හැටියට මා සිහිපත් කරනවා. ඉතින් අද 523 5A තිහාරිය කලගෙඩිහේනේ W චන්ද්‍රකාන්ත මහත්මිය ඔබ දෙපළගේ ප්‍රධානත්වයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වන්නේ කලගෙඩිහේනේ තිහාරිය පදිංචි දෙපළ බලාපොරොත්තු වන්නේ දෙටුපුත් ජේෂ්ඨ පුතුණුවන්ගේ නොනිමි දිනෙත් වීරසිංහ පුතුගේ 8 වන ජන්මදිනයේට මව්පියන් හැටියට ආශිර්වාද කරන්න. මව්පියන් හැටියට දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන පුතාට ආශිර්වාද කරන්න. ඒ වගේම තවද 92 වසරක් ආයු වළඳා පරලෝසපත් වූ අප්‍රාප්ති විය අවුරුද්දක් ගත වීම නිමිත්තෙන් ආනබඩුවේ විසු AHM පුංචි බණ්ඩා ආදරණීය අපගේ මුත්තාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඉඹුල්ගොඩ එච්.ඒ. කරුණාරත්න හා ශ්‍රී මාර්සිංහ මහත්මයින්ට හා පින් පැවීමත් සුජීවත්ව වාසය කරන ආදරණීය අත්තම්මාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු පවුලේ සැමට සෙත් පැතීමත්. හොඳ ප්‍රාරමාර්ථයක් ඇතිව මේ පින්කම කරනවා. ඒ වගේම සම්බුද්ධ විහාරාධිපති ගරුතර දරණාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. ඒ වගේම මේ ආයතනයේ සේවාදායක පිරිසට ආශිර්වාද කිරීමත්. ඒ වගේම රට වෙනුවෙන් දීපුදු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් පැවීමට ඒ වගේම ධර්මයේ ආසන ලක්වාසී හා ලෝවැසි සියලු දෙනාටම ධර්ම අවබෝධය හා නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා අද මේ උතුම් වූ පින්කමේ දායකත්වය දරනවා. හොඳට සතුටටපත් ගන්න අපි ලෝකයේටම ධර්ම ප්‍රචාරය කරන අවස්ථාවකදී අපටත් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණා. ලෝකවාසීන්ට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණා. ඒ වගේ මළගිය අයට පින් අනුමෝදන් කිරීමට අපි තාම පින් සිතුවිලි ධාරාවක් උපදවා ගත්තා. සුජීවත්ව වාසය කරන පුතා උපන් දිනේ සමරන පුතා ආදි කොට ඇති හැම දෙනාටම ආශිර්වාද කරන්නට මට මේ උතුම් පින්කම උපකාරයක් වුණා කියලා සතුටටපත් වන්නේ. එහෙම සතුටටපත් වෙලා සිද්ධ කරගත්ත උදාාර පුණ්‍ය ශක්තියෙන් ලෝක ශාසනය ආරක්ෂා කරනවා, අපව ආරක්ෂා කරන අපේ ඉෂ්ඨකාමී දෙවියන්ට මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වෙලා සුජීවත්ව වාසය කරන සෑම දෙනා මිලෝ වශයෙන් රැකදේවා, චිරජීවන උදා කර දෙත්වා. දෙවියන්ට මෙපින් බලෙන් උතුම් වූ නිවන් සැපතින් සැනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙවියන් සිහි කරන්න. මේ නම් මතක් කරපු නම් මතක් කරපු සියලු මළගිය ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වේවා. හැම දිනාම සුවපත් වේවා. හැමට උතුම් වූ නිවන් සැපතින් සැනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් වූ සුවිසි මහා ගුණ බලයෙන් දරදා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන්, ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ උතුම් වූ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ දීව ආශිර්වාදයෙන්, පුණ්‍ය අනුමෝදනාවෙන් සතුටටපත් වුණා වූ ඥාතින්ගේ ආශිර්වාදයෙන් සුජීවත්ව වාසය කරන ඔබ හැම දිනාට මෙලොව වශයෙන් යහපතක්ම, සිතක්ම, සාන්තියක්ම, අභිවෘද්ධියක්ම වේවා. සසර වසනාතුරු කවදාවත් දවසක අපට අසත්පුරුෂෝ නොලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. මේ වගේ ධර්ම ශ්‍රවණාදී උතුම් පුණ්‍ය කර්මානුභාවී බලයෙන් අපට ධර්ම අවබෝධය සැලසিলা අපි බලාපොරොත්තු වෙන උතුම් නිවෙනින් සැනසීම උදා කර ගැනීමට හේතු වාසනා වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ලෝක සාසනං. හැමදිනම වැදගන්ට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැමදිනාට තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුල් කෝට්ටේ ශ්‍රී සුනිත්‍රාරාමාධිපති කොළඹ නාලන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වෙනවා. ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් ඔබ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.